නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහත්තු මහා කරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන්ම දේශනා කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයන් දරනු ලබන්නේ ඉතාලියේ රෝම නගරයේ වෙසෙන පින්වත් දිමුතු ගමගේ මෑණියන් විසින්. මූලිකම අරමුණ අද දවසේ 12 වෙනි උපන්දිනය සමරන පින්වත් පැතුම් පුතණුවන්ට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සහ මේ ධර්ම දානමේ වශයෙන් රැස් කරන පිනේ ආශිර්වාදයේ සැලසේවා කියන අදහසිනුයි අද මේ විදිහට ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබන්නේ. අද දවසේ මේ ධර්ම දේශනාවේදී පින්වතුනේ ඔබට මේ ගෞතම ශාසනයේ වැඩ සිටපු ආශ්චර්යවත් ශ්‍රාවකයෙක් ගැන අහන්න ලැබෙනවා. හැබැයි ඔබ මීට පෙර මේ ශ්‍රාවක රත්නයේ මේ ශ්‍රාවකයන් වහන්සේගේ නමවත් සමහර විට අහලා නැති වෙන්න පුළුවන්. ගොඩාක් ප්‍රසිද්ධ නෑ. හැබැයි මහා ආනුභාව සම්පන්නයි. ඒ තමයි සාටිමත්තිය මහතෙරුන් වහන්සේ. සාටිමත්තිය මහරහතන් වහන්සේ. මේ සාටිමත්තිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ සංසාර ගමනේ හරියට පින් කරපු කෙනෙක්. උන්වහන්සේගේ අතීතයේ ජීවිතයේ අතීතයේ රැස් කරපු පින ගත්තාම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ලෝකේ පවතින කාලේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ උදෙසා වටාපතක් පූජා කළා. වටාපත කියන එක පාවිච්චි කරන්නේ වටාපත පවන් සලා ගැනීම පිණිස. සාමාන්‍යයෙන් උණුහුම් වෙලාවට දාහේ තියෙන වෙලාවට ගතේ තියෙන දාහය නිවා ගන්න තමයි වටාපත පාවිච්චි කරන්නේ. මේ තමන්ගේ ශරීරයට පවන් සලා ගන්න. එතකොට වටාපතක් පූජා කරන්නට අවකාශ සැලසුණා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙකුට වටාපතක් පූජා කළා. ඒ පූජා කරපු පින බලන්න. ඒකේ ආනිසංස වර්ණනා කරනවා. හරි ලස්සනයි ආනිසංස වර්ණනාව. විදූපනේ සුගතේ දත්වා සුගත වූ මුනිරජාණන් වහන්සේ උදෙසා වටාපතක් දන් දී අට්ඨානි සංසේ අනුබොහොමි කම්මානුච්චවිකේ. ඒ පුණ්‍ය කර්මයට අනුරූප වශයෙන් විශේෂ ආනිසංසය 8ක් ලැබුවෙමි. බුදුරජාණන් වහන්සේට වටාපතක් පූජා කිරීමේ ආනිසංස මොනවාද? සීතං උන්හං න ජානාමි. පළමුවෙනි ආනිසංසය මේ සංසාර ගමනේ එනකොට ඒ සසර ගමනේ උපදින ජාතිවල සීතලෙන් වෙන පීඩා මෙව්වා, උණුහුමින් වෙන පීඩා මෙව්වා කියලා දෙයක් මන් දන්නේ නෑ කියනවා. සීතං උන්හං න ජානාමි. සීතල වැඩි වෙලා හටගන්න ප්‍රශ්න, උණුහුම වැඩි වෙලා හටගන්න ප්‍රශ්න කියන මේවා දන්නේ නෑ. න ජානාමි කියලානේ කිව්වේ. දන්නේ නෑ කිව්වේ ඇයි? සංසාර ගමනේ එහෙම ප්‍රශ්න හටගන්න තැනක, එහෙම ස්වභාවයෙන් යුක්ත තැනක තමන්ගේ ගතිය උපත සිද්ධ වුණේ. සැපවත් තැන්වලම උපන්නා. දැන් එහෙම සැපවත් ධනවත් පවුල්වල උපන්නට පස්සේ සාමාන්‍ය මනුස්සයාට තියෙන පීඩා කරදර නැතුව සැපසේ ජීවිත ගත කරන්න පුළුවන් නේ. අන්න එහෙම ජීවිත ලැබුවා.
සීතලෙන් වෙන පීඩා නොදන්නා, උණුහුමින් වන පීඩා නොදන්නා, ඒ කිසිවකින් පීඩාවක් සිද්ධ නොවෙන ජීවිත ලැබුවා. බලන්න එකම එක වතාවක් වටාපතක් පිදූ පින. ඒ කියන වටාපතක් පූජා කරනකොට පින්වතුනේ, ඒ වටාපත පූජා කිරීමේ අර්ථය තව කෙනෙකුගේ ගතේ තියෙන දාහය නිවා දැමීමයි. තව කෙනෙකුගේ ගතේ තියෙන වෙහෙස නිවා දැමීම. දැන් අපි ගත්තොත් වර්තමානයේ නම් ෆෑන් පූජා කරන එක, විදුලි පංකා. ඊළඟට අපි හිතමු මේ දැන් ඇතැම් අපේ අසපුවල පවා ඇතැම් මේ අවස්ථාවල නොයෙක් ශාලා අපිට වායු සමීකරණය කරන්නට මේ උවමනාව සිද්ධ වුණා. ඒකට හේතුව සුව පහසු උදෙසා. ඉතින් එහෙම අවස්ථාවල උපාසක උපාසිකාවන්ගේ සුව පහසු උදෙසා වේවා, ශ්‍රාවක සංගරුවනේ සුව පහසු උදෙසා වේවා කියන අදහසින් ඒ වායු සමීකරණ යන්ත්‍ර ඒ විදිහට සවි කරගන්න බොහෝ පිරිසක් දායක වුණා. එතකොට ඒකෙමුත් රැස් වෙන්නේ මොන වගේ පිනක්ද? මෙන්න මේ වගේ පිනක්. තව අයට සුව පහසුව සැලසීම, තව අයගේ ශරීරවල තියෙන දාහය, වෙහෙස, අපහසුව නිවාලීම. ෆෑන් එකකින් හුලම් පොදක් වැදෙනකොට සනීපයි. ඒ සනීපය තව කෙනෙක් ලබනා මොහොතේ ඒ ෆෑන් එක පූජා කරපු කෙනාට පිනයිති වන්නේය. ඔන්න හිත සතුටු කරගත්තකි. ඔබ ඉබඳු පින්කම් සිද්ධ කරලා තියෙනවා නම්. මේ වටාපතක් පිදූ පින පස්සෙන් ආවා සංසාරේ සැපම උපද්දනවා. සීතල උණුහුම කියන එක, ඒ සීතල උණුහුමෙන් හටගන්න පීඩා කියන එක ඔහු සසරේ දන්නේ නැහැ. පරිලාහෝන්න විජ්ජති, දෙවෙනි ආනිසංසය. මට මේ සසර ගමනේ එනකොට මේ ශරීරයේ හටගන්න දැවිලි, ශරීරයේ හටගන්න තැවිලි, ශරීරයේ හටගන්න නොයෙක් දාහයන් කවදාවත් උපන්නේ නැහැ. මේ ශරීරයේ දැවෙනවා, තැවෙනවා, දාහයට පත් වෙනවා කියන අපහසුතා සංසාර ගමනේ ලැබුණ නැහැ කියනවා. ඒ පිනේ ආනිසංස විදිහට. කොච්චර සැනසෙල්ලක්ද? හරියට හිත පිහිටුවාගෙන අපි එක පිනක් රැස් කරොත් පින්වතුනේ, ඒක අපේ ජීවිතයට කොච්චර සැනසෙල්ලක්ද? බලන්න මේ එකම එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උදෙසා වටාපතක් පූජා කරන්න ලැබිච්ච අවස්ථාව මගහැරගන්නේ නැතුව පින කරගත් එක. ඒ නිසා පින් කරගන්න ලැබෙන අවකාශය කවදාවත් අතපසු කරගන්න එපා. මොකද පිනක් කරගත්තොත් ඒ කරගන්න පිනේ විපාකය සැප විපාකයක්මයි. ඒ සැප විපාකයේ ලබා නොදී මිසක් ඒ පින අවසන් නොවන්නේය. ආන්නේ නිසා තුන්වෙනි ආනිසංසය, දරතං නාබිජානාමි චිත්ත සන්තාපනං මම. දරත කියලා කියන්නේ කායික වෙහෙස. කයේ හටගන්න වෙහෙස කියන එක මං මේ සසර ගමනේ විඳලා නැහැ. මගේ කය වෙහෙසයි, මගේ කය බරයි, මගේ කයට හරි අමාරුයි, කයට හරි පීඩයි. මේ කරදර සසර ගමනේ ලැබුවේ නැහැ කියනවා වටාතක් පිදූ පිනෙන්. වටාත්තක් පිදූ පිනෙන් කායික වෙහෙස ලැබුවේ නැහැ කියනවා. ඊළඟ වචනේ බලන්න, චිත්ත සන්තාපනං මම. ඒ වගේමයි සිතේ පීඩා ලැබුවෙත් නැහැ කියනවා. ඒ කියන්නේ හිතේ පීඩා කියලා කියන්නේ කෙලෙස් වලින් පීඩා විඳිනවා කියලා එකක් තියෙනවනේ. කොහොමත් කෙලෙස් කියලා කියන්නේ පීඩාකාරී. නමුත් ඇතැන් කෙලෙස් බලවත් වුණාට පස්සේ ඒක සාමාන්‍ය ජීවිතේ ගත කරන්න හරි පීඩාවක්. රාගي ගොඩාක් බලවත්නම් ඒක සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වෙන්න හරි බාධාවක්, හරි කරදරයක්. ද්වේෂය ගොඩාක් වැඩි නම් ඒ ද්වේෂ වැඩිකම තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ගත කරන්න හරි බාධාවක්. ඒ වගේ ඇතැන් අකුසල් තියෙනවා, ඒවා මේ
සාමාන්‍යයෙන් සැනසෙල්ලේ මිනිස්සුෙකුට ජීවත් වෙනකොට සාමාන්‍ය ජීවිතයටත් මහා කරදරයක්. ආන් එහෙම මේ సంతානය ඇතුලේ බලවත් විදිහට අකුසල් ඇවිල්ලා సంతානයේ වෙහෙසටපත් උන්නේ නැහැ කියනවා. වටාපතක් පිදූ පිණින්. ඒ කරදර මුකුත් මං වින්දේ නැහැ කියනවා. කායික දරතත් මට නැහැ. මං ඊළඟට මේ සිතෙන් උපදින චිත්ත සංතාපය කියන එකත් මම මේ සසරේ විඳලා නැහැ. ඔන්න ඔය කාරණා තුන සංසාර ගමනේ එනකොට උපදින ಜಾතිවල ඔය කාරණා තුන ආනිසංස විදිහට ලැබුවා මේ වටාපත පිදූ පිණේ. ඒව තමයි සසර ගමනේ එනකොට ලැබූ ආනිසංස. ඊළඟ ආනිසංස 5. දැන් ආනිසංස 8ක් ලැබුවා කියනෝනේ. ඊළඟ ආනිසංස 5ම ලැබුවේ මේ ජීවිතේ. මේ ජීවිතය කියලා කිව්වේ ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ භික්ෂුවක් බවට පත් වෙලා ශාසනයට ආවට පස්සේ තමයි ඊළඟ ආනිසංස 5ම ලැබුවේ. උන්වහන්සේ මේ සාටිමත්තිය මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ කාලයේ උපන්නේ මගධේ. මගධේ ඉපදිලා තරුණ වයසට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහනකොට හිත පැහැදුනා. පැවිදිලා බුද්ධ ශාසනයේ නොබෝ කලකින්ම කෙලෙස් නැසපු රහතන් වහන්සේ නමක්. ඒ අරහත්ත්වයේ පිණිස උදව් කළා අර වටාපත පිදූ පින. බලන්න 4 වෙනි ආනිසංසය කියලා කියනවා රාගග්ගී රාගේ නම් වූ මහා ගින්නක් වේද. මේ ජීවිත ඇතුලේ ඇවිලෙන රාගේ නම් වූ ගින්නක් ඇද්ද. බුදුරජාන් වහන්සේ වදාළනේ නත්ති මේ රාග සමෝ අග්ගි. මහණෙනි මේ රාගයට සමාන වෙනත් ගින්නක් නැත්තේය. රාගය තමයි සැඩම ගින්න. අනික් ගිනි වලට අහු වුණා කියලා ඒ ගින්නකින් මැරුණා කියලා සත්වයා නිරේ යන්නේ සතර අපාය යන්නේ. හැබැයි රාග ගින්න හින්දා මැරෙන අය සතර අපාය මුරුම කරගන්නවා. ඒ නිසා ගිනි අතරේ සැඩම ගින්න රාග ගින්නයි. ආන්ගේ රාග ගින්න සුවසේම නිවා දැම්මා. වටාත්තක් පූජා කරන්නේ තව කෙනෙකුගේ කයේ තියෙන ගින්නක් කයේ තියෙන දාහයක් නසන්නයි. ඒකේ කර්ම විපාකේ කරකැවිලා එනකොට බලන්න ඒක ලැබෙන හැටි. රාගේ නම් වූ මහා ගින්නක් ඇද්ද. ඒ මහා ගින්න සුවසේ නිවා ගන්නට ඒ පින උදව් කළා. දෝසග්ගී ද්වේෂේ නම් වූ මහා ගින්නක් ඇද්ද. ද්වේෂය කියලා කියන්නේ ගින්නක්. මේ සත්වයාව දවනවා. මේ සත්වයාව විපතේ හෙලනවා. මේ සත්වයාව සතර අපායට අරගෙන යනවා. බුදුරජාන් වහන්සේ වදාළේ මේ රාගය, ද්වේෂය කියන මේ ගිනිවල ස්වභාවය මේවාට අහු වුණාට පස්සේ ඒ ගින්නට හසු වූ කෙනාට නේව අත්තත්තං ජානාති. මගේ යහපත මොකක්ද කියන එක හොයාගන්න බැරුව යනවා. අපිට ඒව පින්වතුනි මේ කාලේ දකින්න ලැබෙනවානේ මාධ්‍යයෙන්නේ. මේ රාගයේ හින්දා විශ්විලා කරගන්න නස්පැත්ති. ඊළඟට වහා කිපීම නිසා කරගන්න නස්පැත්ති. අපිට මේවා පේනවනේ. Tamanට යහපත වෙන්නේ මොනවා කරද්ද කියලා අඳුනගන්න බැරි වෙනවා. රාග ගින්නට අහු වුණාම, ද්වේෂ ගින්නට අහු වුණාම. නේ පරත්තං ජානාති. අන් අයගේ යහපත මොකක්ද කියලාත් හොයාගන්න බැරුව යනවා. නේ උභයත්තං ජානාති. දෙපාර්ශවයේම යහපත මොකක්ද කියලා අඳුනගන්න බැරුව යනවා. අන්ධ කරනෝ අන්ධෙක් වගේ වෙනවා. අචක්කු කරනෝ නුවණ කියන ඇස සම්පූර්ණයෙන්ම නැතු යනවා. අඥාන කරනෝ මෝඩෙක් බවට පත් වෙනවා. විඝාත පක්කිකෝ දුකෙන් දුකට ඇද වැටෙනවා. අනිබ්බාන සංවත්තනිකෝ නිවන පිණිස සැනසීම පිණිස ලැබෙන අවකාශ සියල්ල අහිමි වෙනවා.
රාග ගින්නින්, ද්වේෂ ගින්නින්. එහෙනම් මෙව්වා තමයි හැබෑම ගිනි. හැබෑම ගිනි. ආන්ගේ ගිනි මේ సంతානයේ ඇතුලින් සුවසේම නිවලා ඉවත් කරගන්න ලැබුණා කියනවා වටාපත පිදූ පිණින්. ඊනගානි සංසය කියනවා දිට්ඨි අග්ගි නොයෙක් මිත්‍යා දෘෂ්ටි නොයෙක් මිසදිටු මතවාද කියන ගින්න. ඒකත් මහා ගින්නක්. එක එක දෘෂ්ටි වලට මේ සත්‍ය අහු වෙනවා. මේ දෘෂ්ටි වලට අහු වෙලා ඒ දෘෂ්ටි ඇස්සේ හිර වෙනවා. කෙමනකට මාළු අහු වුණා වගේ, දැලකට මාළු අහු වුණා වගේ අර දෘෂ්ටි ඇස්සේ හිර වෙනවා එළියට එන්න විදිහක් නැතුව. ඒ හින්දා ඒ දෘෂ්ටි වලට කියනවා ගින්න. දෘෂ්ටි ගින්න කියන එක ජීවිතේ වෙලා ගත්තාම ඒ දෘෂ්ටි ගින්නටත් මේ සත්‍යය නිරය තිරිසන් ලෝකය සතර අපාය උරුම කරගන්නවා. ඒ දෘෂ්ටි ගින්නත් සුවසේම නිවා දෙමුවා කියනවා වටාපතක් පිදූ පිනේ ආනිසංස ලෙස. හත්වෙනි ආනිසංසය මාන අග්ගී මාන්නේ නම් වූ මහා ගින්න. මාන්නක්කාරකම. ඒකත් සත්වයාගේ ජීවිතවල තියෙන මහම මහා ගින්නක්. මාන්නක්කාර තැනැත්තාට යහපත ගැන කියා දුන්නාට එයට හිත නෙමෙන්නේ නැත. මාන්නක්කාර තැනැත්තාට ගුණවන්තයා ඉදිරියේවත් හිස නමන්නට බැරිය. මාන්නක්කාරයාට තමන්ම හරිය කියා හිතේ. මාන කාමෝ දමෝ ඉදත්ති. මේ සද්ධර්මයේ තුල මාන්නක්කාරයෙකුට නම් දමනය වන්නට බැරිය. එහෙමයි දේශනාවේ තියෙන්නේ. ඒ නිසා ඔය මාන්නේ කියන මහගින්නට අහු වෙලා කොයි තරම්නම් මේ සත්‍යය සංසාර ගමනේ විපතින් විපතට වැටෙනවද? සතර අපාය උරුම කරගන්නවද? දුගතියට යනවද? වටාපතක් පිදූ පින ඉස්සරහට ආවා. මාන්නේ කියන ගින්න සුවසේම නිවා දමන්නට අවකාශ ලැබුණා. ඊළඟට අවසාන ආනිසංසය කියනවා 8 වෙනි ආනිසංසය මෝහ අග්ගි. මෝහය නම් වූ මුලාව නම් වූ මහගින්න. අවිද්‍යා ඝනාන්ධකාරය. අවිද්‍යාව කියන එකට ඝන අඳුර කිව්ව බුදුරජාන් වහන්සේ. ඊළඟට අවිද්‍යාව කියලා කියන්නේ මේ ජීවිතය ඇතුලේ තියෙන මහාම ගින්නක්. ඒ ගින්න කියලා කියන්නේ බින්වතුනි අර ආලෝකය කියන අදහසින් නෙමෙයි. ගින්න කියලා කිව්වේ මිනිස්යාව දවනවා, තවනවා, විනාශ කරනවා, විපතේ හෙරනවා කියන අදහස. රාගය කියන්නේත් එහෙම ගින්නක්, ද්වේෂය කියන්නේත් එහෙම ගින්නක්, නොයෙක් ලාමක දෘෂ්ටි කියන්නේත් එහෙම ගින්නක්, මාන්න කියන්නේත් එහෙම ගින්නක්. ඊළඟට මෝහය, අවිද්‍යාව කියන්නේත් එහෙම ගින්නක්. ඒ ගින්න නිසා දීර්ඝ සසර ගමනක් අතහැර ගන්න බැරුව සසරේ ඉපදෙමින් මැරෙමින් යනවා. අන්න ඒ ගින්නෙමුත් නිදහස් වෙන්න ලැබුණා කියනවා සුවසේම වටාපත පිදූ පිනෙන්. ඉතින් පින්වන්තයෝ පින් කරගෙන පින වර්ණනා කරනකොට අපිට තියෙන්න ඕන හැකියාවක් ඒ පින්වන්තයන්ගේ පින ගැන අහලා ඒවා කියවලා හිත සතුටු කරගන්න. ඒකත් පිනක්. අනුන්ගේ පින සතුටින් අනුමෝදන් වීමක් ඇද්ද? එයද පිනකි. ඒ නිසා මේ සාටිමත්තිය කියන මහතෙරුන් වහන්සේ ඈත අතීතයේ කරගත්ත මේ පින ගැන අහලා සතුටු වෙන්න. හිත සන්තෝෂ කරගන්න. ඒ හිත සන්තෝෂ කරගෙන Tamanටත් යම් අවකාශ ලැබුණොත් එහෙම මේ වටාත්තක් පුදනවා වගේ පින්කම්. දැන් වටාපත පූජා කිරීම කියන එකේ අර්ථය මම ඔබට කියා දුන්නානේ. අනිත් අයගේ ගතේ තියෙන වෙහෙස නිවා ගන්නට සුවයක් ලැබෙන දෙයක් Tamanට කරන්න ලැබුණොත් එහෙම ඒ කිසිම අවස්ථාවක් පින්වතුනි මගේ හැර ගන්න එපා. පුළුවන් විදිහට ඒවට දායක වෙන්න. ඒ දායක වෙන හැම අවස්ථාවකම අපි මේ කියලා දෙන සාටිමත්තේ තෙරුන් වහන්සේගේ ඒ අතීතේ කරගත්ත පින සිහි කරන්න. වටාත්තක් පූජා කරලා මෙහිම ආනිසංස 8ක් ලැබුවා. එහිමයි මේ කරගන්න පින්වල ආනිසංස. ඒ නිසා ඒකාන්තයෙන් මට මේ පිනින් යහපත් ආනිසංසයක් උපදිනවාමයි කියන හිතින් පින් කරන්න. ඉතින් සාටිපත්තිය
මහරහතන් වහන්සේගේ ඒ අතීත ජීවිතේ ඕන් ඔහොම පින් කරගෙන උන්වහන්සේ මේ කරගත්ත පින් ගැන කියනකොට කියනවා මේ ජීවිතය තුළ අර සියලු ගිනි සබ්බග්ගී නිබ්බුතා ඒ සියලු ගිනි මට සුවසේම නිවා දමන්නට හැකි වුණා. ඒ තමයි සංසාරේ පින් රැස් කරගෙන පිනෙන් සැපවත් වීම. ඉතින් ඒ සාටිමත්තිය මහරහතන් වහන්සේ උන්වහන්සේ සියලු ගිනි නිවාගෙන සැනසුණු ජීවිතයක් ඇති කරගෙන උන්වහන්සේ වැඩ වාසය කළා. හරීම ධර්ම කතිකෙක්. හරි ලස්සනට අනිත් අයට බණපද කියා දෙන්න පුළුවන් කෙනෙක් සාටිමත්තිය මහරහතන් වහන්සේ කියන්නේ. ඒ නිසා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම සාටිමත්තිය මහරහතන් වහන්සේගෙන් බණ අහලා ලොකු පිරිසක් තමන්ගේ ලාමක අදහස් අත්හැරලා බුද්ධ ශාසනයේ හිත පහදවාගෙන තියෙනවා. ඉතින් ඔහොම උන්වහන්සේ ධර්ම කතාව කරගෙන යන අතරේ පිංගතුනේ එක කාලයක මගදී බොහෝම පිළිගත්ත ප්‍රභූ පවුලක පිරිසකට සාටිමත්තිය මහරහතන් වහන්සේගෙන් බණ අහන්න ලැබුණා. ඒගොල්ලෝ අන්‍යයන් මිසදිටු කට්ටියක්. හැබැයි සාටිමත්තිය මහරහතන් වහන්සේ ඊටාම ලස්සනට මේ බණපද තෝරලා දෙනකොට හිත පැහැදුනා. ඒ මහ සිටුවරයා බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක් බවට පත් වුණා. මුළු සිටු පවුලම තෙරුවන් සරණ ගියා. මේගොල්ලෝ ප්‍රභූ පවුලක්. ඒ ප්‍රභූ පවුලක් වුණාම අනුගාමිකයෝ ගොඩාක් ඉන්නවනේ. සේවක කාරකාදීන් ඉන්නවා. ඊළඟට මේ එතුමාට පක්ෂ ඒ මහ සිටුතුමාට පක්ෂ තව විශාල ජනගඟක් ඉන්නවා. මේ මහා ජනකායම සිටුතුමාව අනුගමනය කරමින් තෙරුවන් සරණ ගියා. සාටිමත්තිය මහරහතන් වහන්සේ නිසා බොහෝ පිරිසක් එකවර තෙරුවන් සරණේ පිහිටියා. එහෙම තෙරුවන් සරණේ පිහිටියාම මේ සිද්ධියට මේ සත්වයා සංසාර ගමනින් නිදහස් වෙනවාට අකමැති. සත්වයාව සසර ගමන තුල බැඳ තබා ගන්නට කැමති. ඊළඟට මේ සත්වයාගේ දුකින් නිදහස් වීමට අකමැති කෙනෙක් ඉන්නවනේ මේ ලෝකේ. කවුද? මාරයා සහ මරුගේ පිරිස. මාරයා කැළඹුණා. මගදී හිටපු මහා ප්‍රභූ සිටුවරයෙක් මෙහෙම පැහැදිලා මහා ජනගඟක් එකපාර තෙරුවන් සරණ යනකොට මාරයා කැළඹුණා. එහෙම කැළඹෙනවා හරි ඉක්මනට ඔහු. ඒක අවස්ථාවක අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි ධර්ම දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලාට සාමාන්‍යයෙන් ওই වෙලාව මේ දවල් 1-2 වගේ වෙලාවක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් හොඳටම දවල් කාලේ. භික්ෂුන් වහන්සේලාත් සවම්පත් යොමාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. බුදුවරුන්ගේ ධර්ම කතාව හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍යයට අහගෙන ඉන්න අයගේ නීවරණ සංසිඳෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ සංසිඳෙනවා. නීවරණ සංසිඳුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්නේ. ඒ චතුරාර්ය සත්‍ය කතාව දේශනා කරනකොට දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග කියන ආර්ය සත්‍ය අර නීවරණ පහ වෙච්ච හිත්වලට ඒ හොඳින් කාවදිනවා, ධර්ම අවබෝධ වෙනවා. ඉතින් එදාත් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඔහොම ලස්සන දහම් කතාවක් කරමින් හිටියා. ඒ ධර්ම කතාව අහගෙන ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේලාගේ හිත නීවරණවල මේ නීවරණ පහ වෙලා හිත අවබෝධයට සුදුසු වුණා. ওই වෙලාවේ මාරයා උක බලාගෙන ඉන්නවා.
මාරයා කල්පනා කරනවා දැන් මේ වෙලාවේ තථාගතයන් වහන්සේ තවදුරටත් අඛණ්ඩව බණ කියාගෙන ගියොත් මේ ඇය ඔක්කොම මේක අවබෝධ කරනවා. මේ අය ඔක්කොම මේක අවබෝධ කරලා මගේ ග්‍රහණින් නිදහස් වෙනවා. ඒ නිසා මේක නවත්තන්න ඕන. මේක වහාම නවත්තන්න ඕන කියලා මාරයා කල්පනා කළා. මාරයා මවාගත්ත කියනවා කුළුහරකෙකුගේ වේශයක්. කුළුහරකාගේ වේශේ මවාගෙන අර භික්ෂුන් වහන්සේලා දවල් කාලේ දානේ වළඳපු පාත්‍ර වේලෙන්න ඔය සෙවන් නුවර එක තැනක එලිමහනේ තියලා තිබුණා. ඒ කාලේ පිංගුතුනේ මැටි පාත්‍රයනේ. දැන් මැටි පාත්‍ර ඔක්කොම ටික එක තැනක අවුවේ තියලා තිනවා. අර කුළුහරක් වේශයක් මවාගත්ත මාරයා දැන් දූවිලි අවුස්සගෙන පිඹගෙන යනවා අර පාත්‍ර තියෙන පැත්තට. ආසාවෙන් බණ අහගෙන ඉන්න භික්ෂූන් අතරේ කොනේ හිටපු භික්ෂුවකට මේක පෙවුණා. පෙනිච්ච ගමන් ඒ භික්ෂුව ළඟ හිටපු භික්ෂූන් වහන්සේට තට්ටුවක් දාලා කිව්වා අනේ ආයුෂ්මතුනි අපේ පාත්‍ර ටික කිව්වා. ඇයි දැන් අර කුළුහරකා මේ පාත්‍ර මැදින් ගියොත් එහෙම අර මැටි පාත්‍ර ඔක්කොම ටික කුඩු වෙනවනේ. අර ස්වාමීන් වහන්සේගේ හිත ධර්ම කතාවෙන් පිට ගියා. බුදුරජාණන් වහන්සේ මොහොතේ මොක දැක්කා. භාග්‍යවතුන් වහන්සේ වදාලා හා භික්ෂුව කලබල වෙන්න එපා. ඔය කුළුහරකෙක් නෙවෙයි භික්ෂුව. ඔය වසවර්ති මාරයා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා භික්ෂුන් වහන්සේලාට ආයේ ඉක්මනින්ම හිත ධර්මයේ තුරට අරගන්න පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. සියලු දෙනා වහන්සේ ධර්මය අවබෝධ කළා. නමුත් ඔහුගේ ස්වභාවය එහෙමයි. ධර්ම අවබෝධයට ඔය විදිහට බාධා කරනවා. තව පිරිසක් තෙරුවන් සරණ යනකොට ඒකට බාධා කරනවා. සංසාරයෙන් නිදහස් වෙන පැත්තට යොමු වෙනකොට ඒකට බාධා කරනවා. දැන් සාටිමත්තිය මහරහතන් වහන්සේ පිරිසක්ව සංසාරයෙන් නිදහස් වෙන පැත්තට යොමු කරවා ගත්තා. ඒ යොමු කරවා ගැනීමේදී මූලික වුණේ අර මගදී හිටපු ප්‍රධාන ප්‍රභූ මහසිටුතුමා. එතුමාගේ ප්‍රසාදය නිසා තමයි අනුගාමික පිරිසත් බුද්ධ ශාසනයට පැහැදිලා ඉන්නේ. එතකොට මාරයා කල්පනා කළා මේ පිරිසගේ ප්‍රසාදය නසන්ට නම් කරන්න තියෙන්නේ මේ මහසිටුවරයාගේ තියෙන ප්‍රසාදය නසන්ට වුණා. මොකද්ද මේකට කළ හැක්කේ? දැන් මාරයා පොටක් බල හිටියා. දවසක් මෙහිම සිද්ධියක් කළා. බලන්න ඒ කාලේ වෙලා තියෙන දේවල්. දැන් අපේ සාටිමත්තිය මහරහතන් වහන්සේ ගැන හිත පැහැදුනාට පස්සේ ඒ මගදී මහසිටුතුමා උන්වහන්සේට විශේෂයෙන් ආරාධනා කළා ස්වාමීනි අදින් පස්සේ ඔබ වහන්සේ ගයක් පාසා පිඩුසිඟා වඩින එක අපි වෙනුවෙන් නවත්තන්න ඕන. නවත්තලා ස්වාමීනි මගේ මේ සිටු මන්දිරේ විශාල පිරිසක් ඉන්නවා. අපි බණහන්ට හරි ආසයි. ඒ නිසා ඔබ වහන්සේ අපේ නිවසේම දම්පැන් වළඳලා ඔබ වහන්සේ අපිට හැමදාම භුක්තානුමෝදනා ධර්ම දේශනා කරන්න ඕන. අපි ධර්මය අහන්න හරි සතුටුයි කියලා. ඉතින් උන්වහන්සේ අනුකම්පාවෙන් ඒ ආරාධනාව බාරගෙන දැන් හැමදාම ඒ නිවසට තමයි දානේ පිණිස වැඩම කරන්නේ. සාටිමත්ති මහරහතන් වහන්සේ ඔහොම එක දවසක් වැඩලා ඒ සිටු ගෙදරින් දානේ වළඳලා උන්වහන්සේ පිටත් වුණා. උන්වහන්සේ විහාරයට වැඩලා ටික වෙලාවකට පස්සේ අවේලාවේ මේන්න ආයමත් වතාවක් සාටිමත්තිය තෙරුන් වහන්සේ සිටු මන්දිරේ ගේට්ටුව ළඟට ඇවිල්ලා ඉන්නව පේනවා. ඒ සිටු මන්දිරේ මිනිස්සුන්ට මේ ආවේ කවුද? මාරයා. සාටිමත්තිය මහතෙරුන් වහන්සේගේ රුවට සමාන රුවක් මවාගෙන ආවා. දැන් ඔහුට එක එක වේශ ගන්න පුළුවන්නේ. එහෙම ආනුභවයිනේ. සාටිමත්තිය මහතෙරුන් වහන්සේගේ රුවට සමාන රුවක් මවාගෙන මේ සිටුග මන්දිරේ ගේට්ටුව ළඟට ඇවිල්ලා හිටගෙන ඉන්නවා.
ඕක දැක්කා මේ සිටු මන්දිරයේ හිටපු අවුරුදු 16 වගේ බොහොම තරුණ වයසේ දුවක්. ඒ දුව ගෞරවයටත් එක්ක මේ දුර ඉඳලා අහන්නේ නැතුව ළඟටම ආවා. ළඟටම ඇවිල්ලා ගේට්ටුව ළඟදී අහනවා, "ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මේ ආයෙමත් වතාවක්?" එහෙම අහනකොට අර සාටිමත්ති තෙරුන් වහන්සේගේ වේසේ මවාගෙන හිටපු මාරයා මේ සිටුදුවගේ අතින් බොහොම නිකන් නරක විදිහට ඇල්ලුවා. ඇගේ ශරීරය ස්පර්ශ කළා. අමනුස්ස ස්පර්ශයක් නිසා මේ සිටුදුව හොඳටම බය වුණා. බය වෙලා ඇය අත ගසා දාලා දුවගෙන ගියා. ගිහිල්ලා සිටු මන්දිරේ හිටපු හැමෝටම මේක කිව්වා. අපේ අර තෙරුන් වහන්සේ ගැන එහෙම හිතන් හිටියට මේ උන්වහන්සේ මගේ අතින් ඇල්ලුවනේ මෙහෙම. බොහොම වනචර විදිහට මගේ අතින් ඇල්ලුවනේ කියලා මෙහෙම කිව්වා. එතකොට මේ කතාව එතන හිටපු සේවක කාරකාදීන් ඔක්කොම මේක ප්‍රත්‍යක්ෂ කළා. ඇත්ත එහෙම සිද්ධියක් වුණා කියලා. මහා සිටුතුමා හොද්දටම අපහැදුණා. අපහැදිලා මේ මහා සිටුතුමා හිතාගෙන හිටියේ ආයේ ඊළඟ දවසේ එන්නේත් නැති වෙයි කියලා. සිටු මන්දිරයට. දැන් මේ පින්වතුනේ මේ මහා සිටුවරයා ඇතුළු පිරිස බුද්ධ ශාසනය පැහැදුනා කිව්වට මාර්ගඵල ලැබලා නෙවෙයි. මගඵල ලැබුවේ නෑ. ඒකෙන්ද අර බණපද අහලා යම් චිත්ත ප්‍රසාදයක් තමයි තිබුණේ. මාර්ගඵලලාභියෙක් නම් එහෙම රවට්ටන්න බෑ. බුදුරජාන් වහන්සේ ගැන අචල ප්‍රසාදයට ආපු කෙනෙක්ව, ධර්මයේ ගැන අචල ප්‍රසාදයට ආපු කෙනෙක්ව, සංගරුවන ගැන අචල ප්‍රසාදයට ආපු කෙනෙක්ව එහෙම නොමග යවන්න බෑ. ඒ හින්දානේ භාග්‍යතුන් වහන්සේ නොඒක ආකාරයෙන් වර්ණනා කළේ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වෑයම් කරන්න. එසේ වෑයම් කොට යම් කෙනෙක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනවද, ඒ සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පතහව්‍යා ඒක රජ්‍යේන පෘථුවියටම රජ වෙනවට වඩා සග්ගාය ගමනේනවා දෙවියන් අතරේ ගිහිල්ලා උපදිනවාට වඩා සබ්බ ලෝකාදී පච්චේන මේ මුළු ලෝකේටම මේ තුන් ලොවේම මේ වසඟී පවත්වන මහා බ්‍රහ්මයා වෙනවාට වඩා සෝතාපට්ටි ඵලං වරං සෝතාපන්න ඵලයට පත්වීම උතුම් කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළානේ. ඇයි එහෙම වර්ණනා කළේ? එතනමයි රැකවරණේ. එතනමයි රැකවරණේ. පේන නොපෙනෙන කිසි බලවේගයකට අපිව මේ සරණෙන් හෙලන්න බෑ. මේ බුද්ධ ශාසනය තුළ අපි යම් රැකවරණයකට පැමිණෙනවාද, යම් උතුම් තුන් සරණයකට පැමිණෙනවාද, ඒ සරණෙන් දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකෙ කිසි කෙනෙකුට අපිව හෙලන්න බැරි වෙන්නේ ධර්මය අවබෝධ කළොත්. ඒක හොඳට තේරෙනවා. ওই වගේම මාරයා වෙස්මවාගෙන ආවානේ සූර අම්බට්ට ළඟට. සූර අම්බට්ට කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඔහු සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. සූරම්බට්ට සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු දවසේ මේ සිද්ධිය වුණේ. බුදුරජාණන් වහන්සේ සූරම්බට්ටගේ නිවසටම වැඩම කරලා දානේ වළඳලා ඔහුට දහම් කතාව කළා. ඒ දහම් කතාව වදාරලා අවසන් වෙනකොට සූරම්බට්ට සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ කිව්වේ බුද්ධේ අවෙච්ඡප්පසාදේන බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයක් ඇති වුණා. මේ තුන් ලෝකෙ කිසි කෙනෙකුට හොලවන්න බැරි. ධම්මේ අවෙච්ඡප්පසාදේන ධර්මයේ ගැන ප්‍රසාදයක් ඇති වුණා. මේ ලෝකෙ කිසි කෙනෙකුට හොල්ලන්න බැරි විදිහට. සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතු ආර්ය සංගරුවන ගැන හිතේ ප්‍රසාදයක් ඇති වුණා. මේ තුන් ලෝකයේ පේන නොපෙනෙන කිසි බලවේගයකට වෙනස් කරන්න බැරි. සූරම්බට්ට ධර්ම අවබෝධ කරපු දවසේ මෙන්න බුදුරජාණන් වහන්සේ බණ කියලා වැඩම කළා. වැඩම කරලා ටිකකින් ආයිමත් මෙන්න සූරම්බට්ටගේ නිවසට බුදුරජාණන් වහන්සේ වඩිනවා. සූරම්බට්ටට පේනවා. ඉතින් සූරම්බට්ට ඉක්මනින්ම ආසන පනවලා වැඩ ඉදින්ට පහසුව සැලසුවා. වාඩි වුණාට පස්සේ
ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ වැඩිය කියලානේ සූරම්බට්ට හිතුවේ. මේ ආවේ වෙස් වලාගෙන මාරයා. මාරයාට බෑ සම්බුදුරුව මවන්න. නමුත් කෙනෙක් සම්බුදුරුව කියලා රැවටෙන විදිහේ රූපයක් මාරයාට මවා ගන්න පුළුවන්. එහෙම මවාගෙන ආවා. දැන් වාඩි වුණාට පස්සේ සූරම්බට්ට අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මොකෝ මේ ආයෙමත් වෙටි. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ වෙසින් ඉන්න මාරයා කියනවා නෑ සූරම්බට්ට මේ මං ආවේ මං ඔබට ධර්මයේ කියා දෙනකොට මගින් මේ වචනයක් කියවුණා මේ ලෝකේ සියල්ල අනිත්‍යයි කියලා. සූරම්බට්ට මම මේ කියන්න ආවේ ඒතන පොඩි වැරද්දක් මට උනේ. මේ සියල්ලම අනිත්‍ය නෑ. ඇතැන් ඒවා අනිත්‍යයි ඔය නිට්ටයවත් තියෙනවා කියලා අර කියපු වචනේ වෙනස් කරන්න හදනවා වගේ එකක් කළා. හැබැයි මේ ඉන්නේ මාර්ගඵලලාභියෙක්. ධර්මය අවබෝධ කරපු කෙනෙක්. සූරම්බට්ට කෙලින්ම ඇහුවා. ඍජු ඇහුවා. ඔබ බුදුරජාණන් වහන්සේ නෙමෙයි නේද? ඔබ බුදුරජාණන් වහන්සේට විරුද්ධ බලවේගයක් නේද කියලා. එහෙම ශ්‍රාවකෙක් ශ්‍රාවකත්වයේ තුල පිහිටා සරණ තුල පිහිටා කතා කරනකොට ඒ ශ්‍රාවකයාට තියෙනවා ආනුභාවයක්. ඒ ආනුභාවයට අර මාරයාට මවාගත්ත වෙසින් ඉන්න බැරුව ගියා. ඒ වෙසේ අත්හැරියා. ඒ වෙසේ අත්හැරලා පලා ගියා. අන්න ඒක තමයි ධර්මයක් අවබෝධ කළොත් ධර්ම අවබෝධයට පත් වුණොත් ශ්‍රාවකත්වයේ තුල ස්ථාවර වුණොත් තියෙන රැකවරණේ. දැන් ඒ රැකවරණයට පත් වෙලා හිටියේ නෑනේ මේ මගදී ඒ සිටුතුමා. ඉතින් මේ සිටුවරයා දැන් අපහැදිලා. ඔහු මීට සුළු කාලයකට කලින් මහා පැහැදීමකට පත් වෙලා අපේ සාටිමත්ති මහතෙරුන් වහන්සේ නිවසට වඩම්මා දන් දෙදී බණ අහපු කෙනා. එක සිද්ධියයි සම්පූර්ණයෙන්ම පැහැදිලා. ඊළඟ දවසේ සාටිමත්ති මහතෙරුන් වහන්සේ මේ මුකුත් දන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ වෙනදා වගේම මේ සිටුවරයාගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. වැඩම කරද්දී සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. උන්වහන්සේ වැඩම කරපු නිසා වාඩි වෙන්න ආසනයක් පැනෙවුවා. ආසනේ පැනෙවුවාට දැන් දම්පැන් සකස් කරපු බවකුත් නැහැ. කිසි කෙනෙක්ගේ ගෞරවයකුත් නැහැ. දැන් ඔරවගෙන ඉන්න ඔක්කොමලා. සාටිමත්තිය මහරහතන් වහන්සේ ඔන්න ඒ වෙලාවේ තමයි තමන් වහන්සේගේ නුවණින් මොකද්ද උනේ කියලා බැලුවේ. ඒ බලනකොට උන්වහන්සේ දැක්කා වෙලා තියෙන සිද්ධිය. උන්වහන්සේ අභිඥාලාභී. මහා ආනුභාව සම්පන්න අරහත් උත්තමයෙක්. උන්වහන්සේ අදිෂ්ඨාන කළා. උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා. මේ ලාමක වැරද්ද කරපු මාරයා දැන් මෙතෙන්ට පැමිණේවා කියලා. පින්වතුනි මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා කියන්නේ යාවතා සත්තා වාසා සත්‍යෝ වාසය කරන තැන් යන්තාක් මේ ලෝකේ ඇද්ද යාවතා භවග්ගං භවාග්‍රයෝ යන්තාක් මේ ලොව ඇද්ද ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මින් යදිදං අරහන්තෝ ඒ සියල්ලට ඉහලින් අග්‍රව ශ්‍රේෂ්ඨව වැඩ හිඳින්නේ රහතන් වහන්සේලාය. ඉතින් එහෙම අරහත් භික්ෂුවක් මේ ආනුභාව සම්පන්නයි. මාරයාට එහෙම කැඳවීමක් කරනකොට නෑවැදින් ඉන්න බෑ. ඒ මොහොතේම මාරයා වෙනත් වේශයක් මවාගෙන එතන පෙනී හිටියා. පෙනී හිටියට පස්සේ සාටිමත්තිය මහරහතන් වහන්සේ මේ මාරයාට බියවද්දලා මාරයාට තර්ජනය කරලා කිව්වා මේ සිටුවරයා ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් ගැන නොකරුණේ අප්‍රසාදයට පත් වුණා ඔහේගේ නීච වැඩ නිසා. ඒ නිසා දැන් වහාම මේ පිරිස ඉස්සරහා තමන් කරපු වැරද්ද ගැන ඇත්ත කියන්න ඕන කියලා. අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවන එහෙම ආනුභවයි. මාරයා අර ඔකෝම ටික කිව්වා.
මම මේක කළේ අපහදවන්ටයි. මමයි මේ තෙරුන් වහන්සේගේ වේසය මවාගෙන මෙතෙන්ට ආවේ. ඇවිල්ලා මේ මමයි මේ දියණියගේ අත ස්පර්ශ කළේ. මේ තෙරුන් වහන්සේ මේ මුකුත් දන්නේ නැහැ. අන්න එහෙම මාර්යා ඒ වෙලාවේ ඒ වැරද්ද නිවැරදක් කළා. ඒ කරනකොට තමයි අර සිටුවරය ඇතුළු පිරිසගේ සර්වාංගීම වෙවුලලා ගියේ. ඇයි මේ බඳු උත්තමයෙක් ගැන තමයි දැන් හිත අපහදවගෙන සමහරවිට දැන් කලින් දවසේනේ ඔක උනේ. උනාට පස්සේ ඊළඟ දවස වෙනකන් මේ තෙරුන් වහන්සේට මොන කතා කියන්න ඇතිදනේ. ඉතින් එහෙම කී හිටපු අයනේ. එහෙම කී හිටපු අයනේ. ඒ නිසා හොඳටම භීතියටපත් වුණා. මාරයා නොපෙනී ගියා. ඊට පස්සේ සාටිමත්ති මහරහතන් වහන්සේත් පාත්‍රයත් අරගෙන ආසනින් නැගිට්ටා. නැගිටලා උන්වහන්සේ පිටත් වෙන්න හැතුණා. දැන් මොකද උන්වහන්සේ එතන විය යුතු දේ කරලා අවසන් දැන්. එතකොට අර මහා සිටුවරයා මේ කෙහෙල් ගහක් කඩාගෙන වැටෙනවා වගේ වැඳ වැටුණා. කකුල් දෙක ඉස්සරහා. වැඳ වැටිලා ඒ පිරිසම කිව්වා අනේ ස්වාමීනි අපි ඔබ වහන්සේ ගැන වැරදි විදිහට හිතලා ඔබ වහන්සේ ගැන අප්‍රසාදයටපත් වුණා. ඔබ වහන්සේ ගැන අපේ හිත අපහදව ගත්තා. ස්වාමීනි අපේ වැරද්දට සමාව දෙන්න. සමාව දීලා අදින් පස්සේ ඔබ වහන්සේ ඉස්සර වගේම ආයමත් වැඩම කරන්නට අපි ඔබ වහන්සේට සිව්පසින් අප උපස්ථාන කරනවා කියලා ඉල්ලුවා. අන්නේ ඉල්ලන වෙලාවේ සාටිමත්තිය කියන මහරහතන් වහන්සේ ඒ සිටුවරයාට මෙන්න මෙහෙම තමයි පිළිතුරු දුන්නේ. ඉස්සර ඔබ තුල මං ගැන ශ්‍රද්ධාවක් තිබුණා. ඒත් අද ඊට වෙනස්. ඒ ශ්‍රද්ධාව පෙනෙන්න නැහැ. ඔබ යමක් කරගත්තා නම් ඒක ඔබටම වේවා. ඔබ හිතන ආකාරයේ දුෂ්චරිතයක් මා තුල නැහැ. දැන් මෙතන පින්වතුනේ ශ්‍රද්ධාව කියලා කිව්වේ මොන අර්ථයෙන්ද? පැහැදීම. ඉස්සර ඔබ තුල මං ගැන ශ්‍රද්ධාවක් තිබුණා කියලා කිව්වේ ඔබට මා ගැන පැහැදීමක් තිබුණා. දැන් අද දවස වෙනකොට යම් සිදුවීමක් මුල් කරගෙන ඒ තිබුණ පැහැදීම ඔබේ පේන්නේ නැහැ. ඉතින් ඔබ යමක් කරගත්තා නම් ඒක ඔබටයි. අපහැදිලා යම් වචනයක් කිව්වා නම් අපහැදුණු හිතක් පුපුර පැවැත්තුවා නම් අපහැදීමෙන් මෙහෙම කරන්න ඕන කියලා හිතුවා නම් ඒ ඔක්කොම ඔබටයි. ඔබ හිතන ආකාරයේ කිසිම දුෂ්චරිතයක් මා තුල නැහැ. පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව අනිත්‍ය එකක්මයි. ඒ ශ්‍රද්ධාව මොහොතකින් වෙනස් වෙනවා. මම ඒක හොඳට දැකලා තියෙනවා. වෙලාවකට ඒ උදවිය පැහැදිලා සතුටු වෙනවා. තවත් වෙලාවකදී අපැහැදිලා කලකිරෙනවා. ඉතින් ඒකෙදි පිරිහි යන්නේ මුනිවරයා කියලා හිතනවද? බලන්න රහතන් වහන්සේ නමක් තමන්ගේ පරම පිවිතුරු ජීවිතයේ තුල පිහිටා විශාරදව කියන වදන්. තව කෙනෙක් එහෙම වෙලාවකට අපහැදුනාය කියලා, වෙලාවකට පැහැදුනාය කියලා මුනිවරයාගේ ජීවිතය තුළ කිසි පරිහානියක් වෙනවා කියලා හිතනවද කියලා අහනවා. ඒක පින්වතුනේ අපි හරියට අඳුනගෙන ඉන්න ඕන එකක්. අපි හරියට අඳුනගෙන ඉන්න ඕන එකක්. අපේ ජීවිතවල ගත්තාම අර වර්තමානයේ වෙනකොට ගොඩාක් වෙලාවට මේ දෝෂය තියෙනවා. මිනිස්සු හොයලා බලන්නේ නැතුව හරි ඉක්මනට තමන්ගේ අදහස් එළියට දාන එක. හරියට තියෙනවා සමාජ මාධ්‍ය ක්‍රමයේ ගත්තොත් එහෙම ඒක ගොඩාක් තියෙනවා. ඊළඟට පරිහානියටපත් වෙච්චි ජීවිත තියෙන හින්දාද මන්දා අඩු ආයුෂයකින් යුක්ත මනුස්ස වාසයක් තියෙන මේ කාලේ හරි ඉක්මනට අපහදිනවා, අපහැදිලා වචන කියනවා. මේ අද පැහැදිච්ච කෙනා ඊළඟ දවසේ අපහැදුනාට පස්සේ නිකන් කවදාවත් පැහැදීමක් තිබ්බේ නැහැ වගේ කතා කරන්නේ. ඒ වගේ මහා නීච මට්ටමක් මේ වෙනකොට තියෙනවා. පහත් මට්ටමක්. ඒ පහත් මට්ටම
මේ ලංකා භූමියේම අතීතයේ තිබ්බේ නැහැ කියලා අපිට හොඳට තේරෙනවා අතීතයේ දෙස බලපුවම. අතීතයේ සිදුවීමක් තියෙනවා. ඒක අනුරාධපුරේ වෙච්ච සිද්ධියක්. අනුරාධපුරේ එක මේ අමාත්‍යවරයෙක් හිටියා. රජුරුවන්ගේ ඇමතියෙක්. ඔහු ටිකක් වයෝවෘද්ධ කෙනෙක්. ඔහු හැමදාම නිවසට එන්නේ රාජ්‍ය සේවය කරලා ඉවර වෙලා තමන්ගේ නිවසට එන්නේ අනුරාධපුරේ මහබෝධීන් වහන්සේ වැඳලා මහ සෑයත් වැඳලා. මහබෝධීන් වහන්සේ වන්දනා කරනකොට ඔහු මහබෝධීන් වහන්සේට සෙනෙහසින් වචනයක් කිව්වා. මේ බෝධීන් වහන්සේ තමයි මාගේ ආදරණීය පුතණුවන් වහන්සේ. මහා සෑය වන්දනා කරනකොට සෑයට ගෞරවයෙන් වචනයක් කිව්වා. මේ සෑරජානන් වහන්සේ තමයි මගේ ගෞරවනීය මුත්තණුවන් වහන්සේ. ඉතින් එහෙම තමයි ඒ කාලේ මිනිස්සු සෑයට බෝධියට ගෞරව දක්වලා තියෙන්නේ. ඉතින් මේ අමාත්‍යවරයා ඔය වගේ එක දවසක් සාමාන්‍ය මේක වෙනකොට හවස් වෙලා තියෙන්නේ නැත්තේ. බෝධීන් වහන්සේව වන්දනා කරලා ඊළඟට පැමිණුණා සෑය වඳින්න. ඔහු ආවේ තනියම. මේ වෙලාවේ වෙන කවුරුත් හිටියේ නැහැ. ඔහු තනියම එතෙන්ට එනකොට දැන් සෑරජානන් වහන්සේගේ වැලි මළුව කොටසේදී ඔහුට සද්දයක් ඇහුණා. ඒ සද්දෙට ඔහු හැරිලා බලනකොට ඔහුට පේනවා සෑ මළුවේ කෙළවරකට වෙන්න, වැලි මළුවේ කෙළවරකට වෙන්න ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි, සිවුරු පොරවගත්ත ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි මෙවුන් දම් සේවනයේ යෙදෙනවා. අධර්මයේ හැසිරෙනවා. ඒ පොතේ තියෙන විදිහ තමයි සිවුරු පොරවාගත් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් කියලා. මේ මං කියන සිදුවීම තියෙන්නේ ධර්ම ප්‍රදීපිකාව කියන පොතේ. සිවුරු පොරවගත්ත ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි ඔහුම මේ අධර්මයේ හැසිරෙන ඔහු දැක්කා. දැක්ක ගමන් ඔහු වහා කළේ ඉක්මනට අහක බලා ගන්න එක. නොදැකිය යුත්තක් මේ දෑහෙන් දැක්කා. ඒක ලහු කල්පනා කරනවා මේ වගේ දේවල් දැකලා මේ දකින දෙයක් නිසා මහා පිවිතුරු ජීවිත ඇති ශ්‍රාවක සංගරුවන ගැන මගේ හිත ඇතුලේ අංශු මාත්‍ර හරි අපැහැදීමක් ඇති වුණොත් ඒක මට මහ විපතක්. පිවිතුරු සංඛ වගේ උතුම් බඹසර තිබුණ ඒ උත්තමයන් වහන්සේලා ගැන ඒ ශ්‍රාවක මහා සංගරුවන ගැන මගේ හිත ඇතුලේ අංශු මාත්‍ර හරි අපැහැදීමක් ඇති වුණොත් ඒකේ විපත මටයි. ඒ නිසා S2 තිබ්බොන්නේ මේවා පේන්නේ. මට මේ S2 ඕනේ. ඔහු එහෙම හිතුවා. වැලිමලුවෙන් වැලි දෝතක් අරගෙන S2 ඇරලා S2 ඇතුළට දාගත්තා. ඒකලා එහෙම S පොඩි කරගත්තා. ඉතින් මේවා පින්වතුනේ හිතා ගන්න බැරි තරම් විස්මයජනකයි. ඔහු S2 නසා ගත්තා. සරණට කිලුටක් නොවේවා කියන අදහසින්. ඒ S නසාගෙන පස්සේ කාලෙක මේකේ විස්තරේ තියෙනවා පස්සේ කාලයක ඔහු ආයමත් වතාවක් තමන්ගේ පුත්‍රයෙකුගේ උපකාරයෙන් එනවා කියනවා බෝධීන් වහන්සේ වඳින්න. එදා ඒ පුත්‍රයා කඩුපුල් මලක් අතට දුන්නා. ඒ කඩුපුල් මල අතට දීලා කියනවා මේ කඩුපුල් මල බෝධීන් වහන්සේට පූජා කරන්න කියලා. දැන් අමාත්‍යවරයාට කඩුපුල් මලේ සුවඳ එනවා. ඒ සුවඳ එනකොට ඔහුට මතක් වුණානේ මේක කොච්චර හැඩට ඇද්ද මේ මල. ඒ වෙලාවේ ඇස් වලට කඳුළු ආවා. අනේ මට මේ S2 පෙනුණා නම් මේ මගේ පුතණුන් වහන්සේ වන බෝධීන් වහන්සේ අභියස මේ කඩුපුල් මල පූජා වෙලා තියෙන හැටි මට මගේ S2කින් දකින්න තිබුණනේ කියලා හිතක් උපන්නා. ඒ හිත උපදිනකොට බෝධීන් වහන්සේගේ ආනුභාවයට දෙවියන්ගේ දේවානුභාවයට ඔහුගේ ශ්‍රද්ධාවේ තියෙන ආනුභාවයට ඒ මොහොතේ පටන් S2 පේන්න ගත්ත කියනවා. ඉතින් ඒ වගේ
මේ හරියට ශ්‍රාවකත්වයේ තුරට ඇවිල්ලා හිටියොත් එහෙම මේ ශ්‍රාවකත්වයේ ගැන අභිමානයක් තියෙන කෙනෙකුට මට මේ සරණයන්ට ලැබුණේ මෙහෙම ශාස්ත්‍රවරයෙක් මෙහෙම ධර්මයක් මෙහෙම සංගරුවණක් කියලා ඒ කෙනාට ඉතින් ආරක්ෂා වෙන්න අවකාශයක් තියෙනවා. ඉතින් ඒ අවකාශය අපි පෞද්ගලිකව අපේ ජීවිතවල හදා ගන්න ඕන එකක් පින්වතුනි. මොකද මේ අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත අපහදව ගත්ත කියලා හිතමු. ඒකෙන් අපේ ශාස්ත්‍රුන් වහන්සේට හානියක් වෙන්නේ නැහැ. අපි ධර්මයේ ගැන එක එක කුකුස් කළා කියලා හිතමු. ඒකෙන් ධර්මයේ පිරෙන්නේ නැහැ. අපි හිතමු අපි ශ්‍රාවක සංගරුවන ගැන එක එක ආකාරයෙන් හිතලා අපේ හිත නොසතුටු කරගත්ත කියලා. ඒකෙන් ශ්‍රාවක සංඝයා පිරෙන්නේ නැහැ. ඒ රහතුන් ඒ මුනිවරු පිරෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේටමයි හානිය. ඊට පස්සේ සාටිමත්ති මහරහතන් වහන්සේ අවසාන ගාථාව වදාලා මුනිවරයාට ගෙයක් පාසා බත් ටික ටික නමුත් පැහෙනවා. ඒ නිසා මම පිණ්ඩපාතේ කරගෙන ජීවත් වෙනවා. තවමත් මගේ දෙපා හයියයි. උන්වහන්සේ වචනේ ප්‍රකාශ කළා. මේ මුනිවරයාට ගෙයක් පාසා බත් ටිකක් ඉදෙනවා කියනවා. පිණ්ඩපාතේ වඩින භික්ෂුවට. පිණ්ඩපාතේ වඩින භික්ෂුව පිණ්ඩපාත චාරිකාව පවා සිද්ධ කරන්නේ අනුකම්පාව මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහිඨයන්. පැහැයවත් සුවඳවත් නොනසා බඹරා මලින් රොන් චුට්ටක් අරන් එනවා. ඵලේති රසමාදාය ඒවං ගාමි මුනිචරේ. ආන් ඒ වගේමයි මුනිවරයා ගමේ පිණ්ඩපාතේ වැඩම කිරීම. ඒ මුනිවරයාට දානි හැන්දක් පූජා කරලා වෙනයම් හෝ චුට්ටක් පූජා කරලා පින්කෙතේ පින්බීජයක් වපුරා ගන්න ඒ දම්පැන් පූජා කරන කෙනා සංසාරේ මහා ආනිසංස ලබනවා. ඔහුට එය බොහෝ කල යහපත පිණිස සැපේ පිණිස හේතු වෙනවා. ආන් ඒ ගැන සිහි කරමින් තමයි ශ්‍රාවක සංඝයා නිවසක් පාසා පිණ්ඩපාතේ වැඩම කළේ. එතකොට මේ මහ සිටුවරයාගේ නිවසට පිණ්ඩපාතේ වඩින්නත් කල්පනා කරේ සාටිමත්තියේ මහතෙරුන් වහන්සේ අනුකම්පාව මුල් කරගෙන. ඔහුට බැරි වුණා. ඔහු අදක්ෂ වුණා ප්‍රසාදේ රැකගන්න. ඒ නිසා උන්වහන්සේ වදාලා මගේ දෙපා තාම හයියයි. මම පිණ්ඩපාතේ වඩිනවා කියලා. ඉතින් ඒ වචනේ වදාරලා උන්වහන්සේ ඒ මොහොතේම ඒ නිවසින් පිටත් වුණා. නොබැඳුණු ජීවිත. ආයි කවදාවත් උන්වහන්සේ ඒ නිවසට කියලා පෞද්ගලිකව පිණ්ඩපාතේ පිණිස වැඩම කළේ නැහැ. ඒ තමයි නොයලුණු ජීවිත. කෙලෙස් ඔක්කොගෙම නිදහස් වෙච්චි මේ සංසාරේ නොයලුණු ඒ මුනිවරු සදහටම නිදහස් වුණා. අපේ සාටිමත්තියේ මහරහතන් වහන්සේ කියන්නේ ඒ බඳු උත්තමයෙක්. මේ ගෞතම ශාසනේ සංසාර ගමනේ රැස් කරපු මහා පින්බලයෙන් සියලු කෙලෙස් නැසලා සැපයටපත් වෙලා සාටිමත්තියේ නමින් අරහත්ත්වේ පසක් කරපු නිකලෙස් සිතින් පිරිනිවන් වැඩි ඒ උතුම් මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ සාටිමත්තියේ මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක සැනසුණාද අපටත් සුවසේම ඒ අමා මහ නිවන අවබෝධ කරන්නට ලැබේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් අප රැස් කළා වූ සියලු පින් සක්දෙවිඳු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු අප හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද උපකාර සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු
සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඉතාලියේ රෝම නගරයේ වෙසෙන පින්වත් දිමුතු ගමගේ මෑණියන්ගේ නමින් මීට වසර 12කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු ගමගේ දොන් සෝමපාල පියාණන්ට සහ මව්පිය දෙපාර්ශ්වයේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. විශේෂයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රත්නත්‍රය ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය අද දවසේ 12 වන උපන්දිනය සමරන පින්වත් පැතුම් පුතණුවන්ට සැලසී ඒ පුතාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසෙත්වා, නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙත්වා, සුවසේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන සුවසේ ගුණධර්ම දියුණු කරගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට බුදුරජාන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක පුතෙක් බවට පත්වෙන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. 2021 මැයි මාසේ 21 වන දිනට 75 වන උපන්දිනයේ යෙදෙන පින්වත් ලියනගේ යසෝහාමි මෑණියන්ට 2021 අප්‍රේල් මාසේ 9 වන දින 11 වන උපන්දිනයේ යෙදෙන පින්වත් සුපුන් පුතණුවන්ට 2021 මැයි මාසේ 4 වන දින 34 වන උපන්දිනයේ යෙදෙන කෞශලා සහෝදරියට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන්ව ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසෙත්වා. සුජීවත්ව සිටින ජිමානෝනා ලොකු අම්මාට, සිරුතුංග ගමගේ මහප්පාට, ලෝචනා දියණියට, සරත් ගමගේ සහෝදරයාට, අවුරුදු 97ක් වයස ඇති ආච්චි අම්මාට, ඒ වගේම රේණුකා, ප්‍රීති, රූපිකා, නිරාශා යන සහෝදරියන්ට පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වේ. සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසෙත්වා. අද දායකත්වයන් එකතු කරන ඉතාලියේ රෝම නගරයේ වෙසෙන පින්වත් දිමුතු ගමගේ මෑණියන් ඇතුළු ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් කරන කියන රැකී රක්ෂා ආදියත් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තවදුරටත් සුවසේම පින් කරගෙන සුවසේම ගුණධර්ම දියුණු කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සියලු දෙනාටත් විශේෂයෙන් අද ධර්ම දානමය පින්කම සිදු කරන සියලු දෙනාටත් ගෞතම සාසනය තුල සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.